සියලු දෙනාටම සුබ මධ්‍යහනයක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී වෘත්තීය සමිති ගණනාවක් එක්ව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, පොදුගුරු වෘත්තිකයන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, ජාතික ගුරු බලය, ජාතික ගුරු සංගමය, ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය ඇතුළු සංගම් ගණනාවක සහභාගීත්වයෙන් මේ මාධ්‍ය හමුව පවත්වන්නට අපි බලාපොරොත්තු වන්නේ හෙට දිනයේදී මේ රටේ සමස්ත ගුරු විදුහල්පතිවරු සියලු දෙනාම ඒකරාශීව ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමේ ක්‍රමවේදය, ඉවත් වීමේ වෘත්තීමය ක්‍රියාදාමයේ පිළිබඳව දැනුවත් කරන්නට. පළමුවෙන්ම අපි මේ වෘත්තීය අරගලය ආරම්භ කරන්නේ ආණ්ඩුව මේ වෙනකොට ගෙන යමින් පවතින බරපතල සාහසික මර්ධනයට එරෙහිව මේ දියත් කරගෙන යනු ලබන වෘත්තීය සමිති නායකයින් ඇතුළු සමාජ ක්‍රියාධරයන් නීතියට පරිබාහිරව සිරගත කරලා මේ වැඩබිමෙන් ගොවිබිමෙන් මේ රටේ සෑම ශේත්‍රයක් තුළින්ම නැගෙන විරෝධය මැඩපවත්වන්නට ගන්නා උත්සාහයට විරෝධය දැක්වීමත්, එවැගේම අඛණ්ඩව අවුරුදු 25ක් පමණ වනතුරු නොවිසිදුණු ගුරු වැටුප් විෂමතාවය ජයග්‍රහණය කරා ගෙන යාමේ මූලික පියවරක් හැටියට අපි ආරම්භක පියවරක් හැටියට අපි මාර්ගගත ඉගැන්වීම් වලින් හෙට දවසේ සිට ඉවත් වන බව අපි මේ මොහොතේදී ප්‍රකාශයට පත් කර සිටිනවා. විශේෂයෙන්ම අපි මේ ක්‍රියාමාර්ගයත් එක්ක බලාපොරොත්තු වෙනවා රජයට, ආණ්ඩුවට මේ ගුරුවරුන්ගේ ඇති වී තිබෙන, විදුහල්පතිවරුන්ගේ ඇති වී තිබෙන වෘත්තීයමය ගැටලු, වැටුප් විෂමතාවයන් ඉවත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ අවධානය යොමු කරගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා ගැනීම අපි මේ තුලින් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය රජයේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් තොරව මේ රටේ ඉන්න ගුරුවරු, විදුහල්පතිවරු දරුවන් පිළිබඳව, මේ රටේ අනාගත පරම්පරාව පිළිබඳව නිස්සරණ අධ්‍යාශයෙන් ආරම්භ කරන්නට යෙදුණු ස්වේච්ඡා ක්‍රියාවලියක්. මේ ගෙවුණු කොරෝනා රැලි 3ක් ආවා. ඒ 3ටම පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා ගියා. අවුරුදු 2ක් මේක සඳහා දැන් කාලය ගත වෙලා තිබෙනවා. මේ කාලය තුලදී 44 ලක්ෂයක් වෙච්ච මේ රටේ දරුවන්ගේ, පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වීමක් සිද්ධ කරන්නට රජය හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ අසමත් වීම ඉතාමත්ම කනගාටුවට කාරණාවක් බව අපි ප්‍රකාශ කරන්නට කැමැතියි. ඒ වගේම ඉතාමත්ම අමාරු, අපහසු පසුබිමක් ඇතුලේ ගුරුවරු, විදුහල්පති එකතු වෙලා ආණ්ඩුව මැදිහත් නොවන විට ගුරුවරු, විදුහල්පතිවරු ඉදිරියට ඇවිල්ලා ඒ අභියෝගයේ බාර අරගෙන මේ රටේ දරුවන් වෙනුවෙන් මේ ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට යෙදුණා. අපි කියන්නේ නැහැ මේක 100% සාර්ථකයි කියලා. මේකේ අසාර්ථකතාවයන් බොහෝමයක් මේ වෙනකොට ගැටලු මතුවෙමින් පවතිනවා. මේ මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කිසිම අයුරකින් සම්බන්ධ වීමට නොහැකි විශාල ප්‍රමාණයක් දරුවෝ තවමත් මේ රටේ ඉන්නවා. කො ඩේටා නැහැ, සිග්නල් නැහැ, නැත්තම් මුදල් නැහැ, ආර්ථික අපහසුතා. මෙන්න මේවා තමයි මේ සඳහා මූලික උනේ. රජයක් හැටියට ඔවුන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමත් එක්ක ඔවුන්ට ලැබෙන
ආදායම ගණනය කරා මිසක්කා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අබබල් රේණුවකවත් තැකීමක් සිදු කරන්නට ගියේ නැහැ. ඒ නිසා අපි විදුහල්පතිවරු හැටියට ගුරුවරු හැටියට අපි තීරණයකට එළඹුණා ආණ්ඩුව මෙවැනි රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වෙනුවෙන් මේ වනතුරුත් තීරණයක් නොගෙන ඇල්මැරුණු ස්වභාවයකින් නම් ගමන් කරන්නේ අපි සූදානම් ඊට එරෙහිව ආණ්ඩුවට පාඩමක් කියලා දෙන්න අමාත්‍යංශයට පාඩමක් කියලා දෙන්න ස්වේච්ඡාවෙන් අපි කරන ක්‍රියාවලියේ තිබෙන වටිනාකම මොකක්ද කියන කාරණාව. ඒ නිසා මේ රටේ තිබෙන සියලු ගුරුවරු විදුහල්පති නියෝජනය කරන සියලු සංගම් මේ සඳහා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සඳහා එකඟතාවයෙන් හෙට දවසේ සිට ඒ කටයුත්තට නියැලෙන් යෙදෙන්නට අපි මේ වෙනකොට සූදානමින් ඉන්නවා. අනියම් ආකාරයෙන් හෝ කලාප කාර්යාල හරහා පළාත් කාර්යාල හරහා නැත්නම් අමාත්‍යාංශය හරහා යම් නිවේදන නිකුත් කරලා ස්වේච්ඡාවෙන් සිදු කරන ලද මේ වටිනා ක්‍රියාවලියට ආණ්ඩුව බලපෑම් කළොතින් අපිට ඊට එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්නට සිදුවෙන බව අපි රජයට අවධාරණය කරලා කියා සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩුව මේ අවස්ථාවේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ සැබෑ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට තිබෙන නොහැකියාව නිසා ඔවුන් මේ කොරෝනා වසංගතය භාවිතා කරලා ඒ හරහා මර්ධනයට සූදානම් වෙනවා. ඒ පළවෙනිම දඩේම තමයි පහුගිය දවසේ පාර්ලිමේන්තු වටරවුමේදී සිද්ධ කරන්නට යෙදුනේ. ආණ්ඩුව හිතනවා නම් ගුරු සංගම් නායකයෙක්ව වෘත්තීය සමිති නායකයෙක්ව සිරගත කරලා මේ සටන අඩපණ කරන්න අඩාල කරන්නට පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි ආණ්ඩුව හිතන මෝඩම තීරණය කියලා අපිට කියන්නට ඕන. අපි මර්ධනය කරන්න අපි එකතු වෙනවා. මර්ධනය කරන්න අපි සටන තීව්‍ර කරනවා. අපි මොහත් කරනවා. ජයග්‍රහණයකින් තොරව අපි ආපස්සට අඩියක් හෝ නොතියන බව මේ අවස්ථාවේ අපි දැඩිව අපි සියලු දෙනා වෙනුවෙන්ම මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ නිසා දැන් නිරෝධායනය කියලා කියන්නේ ලෝකේ පාවිච්චි කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් හැටියට. ලෝකෙම්ම වෙනස් වෙලා අද අපේ රටේ නිරෝධායනය පාවිච්චි කරන්නේ දඩුවම් ලබා දීමේ ක්‍රියාවලියක් හැටියට. ඒ නිසා අපි ආණ්ඩුව නිරෝධායනයට මුවා වෙලා අපුව පස්සට තියන්න හදනවා නම් අපුව මර්ධනය කරන්න හදනවා නම් අපි මේ මර්ධනයට එකමුතුව මුහුණ දෙන්නට සූදානම් බව මේ අවස්ථාවේ තරයේ කියා සිටින්නට කැමැතියි. ඒ නිසා අපි මේ රටේ සමස්ත විදුහල්පති ගුරුවරු සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා හෙට දවසේ නොබියව අපේ තීරණයත් එක්ක අපේ තීන්දුවත් එක්ක එකතු වෙන්න ඒ අපේ වෘත්තීය අරගලයේ ජයග්‍රහණය වෙනුවෙන් මිසක් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කිරීම සඳහා නොවන බව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ තමයි හෙට වෙනකොට ගුරු දෙවිවරුන්ට විවිධාකාරයේ ආමන්ත්‍රණ වලින් ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවේ වන්දිබට්ටකම් කරන වෘත්තීය සමිති හෙට දවස වෙනකොට මේ ක්‍රියාවලිය පිළිබඳව විවිධාකාර ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන් වෙනවා. අපි දැක්කාද ඇමතිවරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා ගුරුවරු වර්ජනය කළාට ඔන්ලයින් කරන්න එක ගුරුවරයෙක් හිටියාම ඇති කියලා. මේකෙන් කියවෙන වෙන මොකක්වත් නෙවෙයි මේ පුජ්‍යලයා ඉස්කෝලේකට ගිහිල්ලා තියෙනවද කියන කාරණා තමයි මේ ඇමතිවරයාගෙන් අපිට අහන්න තියෙන්නේ. මොකද ඔන්ලයින් කරත් මාර්ගගතව ඉගැන්වීම් කටයුතු කරත් පන්ති කාමරයක් ඇතුළේ ඉගැන්වීම් කටයුතු කළත් උගන්වන්නේ එක ගුරුවරයෙක් තමයි.
සාමූහික ඉගැන්වීම් ක්‍රමයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක නොදන්න මේ ඔලොමොට්ටල ඇමතිවරු මේවට උඩගෙඩි තියන්න කියලා නොදන්න දේවල් ගැන කතා කරන්නට ගිහිල්ලා තමන්ගේ තියෙන මෝඩකම තවදුරටත් ප්‍රදර්ශනය කරනවා. එනිසා අපි දරුවන්ට 44 ලක්ෂයක් වෙච්ච මේ රටේ අනාගත පරපුර වෙච්ච දරුවන්ට අපි කියා සිටිනවා හෙට දවසේ සිට ඔබට පාසල් නිවාඩුවක් ලැබෙනවා. ඒ ඔබේ ගුරුවරු ඔන්ලයින් මාර්ගගත ඉගැන්වීම් ක්‍රමයෙන් ඉවත්වීමත් එක්ක. ඒ ඉවත්වීමේ ක්‍රියාවලිය යෙදෙන්නේ මේ රටේ දරුවන්ට වඩාත් ඵලදායී ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රියාවලියකට මේ බලධාරීන් අධ්‍යාපන බලධාරීන්ම යොමු කරවා ගැනීම සඳහා පමණයි. ඒ නිසා අපි දෙමව්පියන්ගෙනුත් ඉල්ලා සිටිනවා මේ ගුරුවරුන් ගෙන යන මේ අරගලයට ගුරු දෙමව්පියන්ගේ සහයෝගයක් ලබා දීලා වඩා ඵලදායී ප්‍රශස්ත අධ්‍යාපන ක්‍රමයක් මේක තුල ඇති කරන්නට හැමෝගේම එකමුතුභාවය අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි. මම නිමල් මුදුන්කොටුව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමේ සභාපති. මේ වෙලාව වෙනකොට මම හිතනවා මේ රටේ 43 ලක්ෂයක් වෙච්ච දරුවොත් 86 ලක්ෂයක් වෙච්ච ඒ දරුවන්ගේ දෙමව්පියොත් 2,32,000ක් වෙච්ච ගුරුවරුත් 12000ක් විතර ඉන්න විදුහල්පතිවරුනුත් යන මේ සියලුම දෙනා මේ වෙනකොට ඉතාම හොඳින් දැනුවත් වෙලා ඉන්නවා හෙට දිනේ අධ්‍යාපන පද්ධතිය තුළ මොකද්ද සිද්ධ වෙන්න යන්නේ කියලා. ඒක අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නෑ. හෙට දිනේ මේ රටේ අධ්‍යාපනයේ තියෙන වෘත්තීය සමිති වලින් ආණ්ඩුවේ වෘත්තීය සමිතිය හැර අනෙකොත් සියලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒක මතික තීරණයක් අරගෙන ඉවරයි ඔන්ලයින් ක්‍රියාදාමය වර්ජනය කරන්න. මාර්ගගත අධ්‍යාපනය වර්ජනය කරන්න. මේ මාර්ගගත අධ්‍යාපනය හෙට දවසේ ඉඳලා වර්ජනය කරන්නේ ඇයි කියන එක අපි ජනමාධ්‍ය හරහා මේ රටේ ජනතාවට දැනුම් දිය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම අපේ ආදරණීය දුවදරුවන්ට දෙමාපියන්ට අපි දැනුම් දිය යුතුව තියෙනවා. අපේ ගුරුවරුන්ව අපේ විදුහල්පතිවරුන්ව දැනුවත් කළ යුතුව තියෙනවා. ඇයි අපි මේ වර්ජන ක්‍රියාදාමයට යන්නේ? මේ වර්ජන ක්‍රියාදාමයට යන්නේ සමහර විට හෙට වෙනකොට ජනමාධ්‍ය වලින් අර්ථකථනය දෙන්න පුළුවන් මේ ළමයින්ගෙන් පරිගැනීමක් කරනවා වගේ අදහසක්. එහෙම කිසිම දෙයක් මෙතන නැහැ. අපිට මේ වර්ජනයට යන්න බලපෑම් කළා. ඒ බලපෑම අනුව තමයි අපි වර්ජනයට යන්නේ. මොකද්ද බලපෑම? අපේ 1997 ඉඳලා 20 වසරක් පුරා දුක් විඳිනවා අපේ වැටුප හරියට ලැබෙන්නේ නැතුව. අපිට හිමි ඒත් අහිමි කළ වැටුප ලබා ගැනීම සඳහා අපි 20 වසරක් පුරා අවිහිංසාවාදී අරගලයක නිරත වුණා. මේ අවිහිංසාවාදී අරගලය සඳහා රජයේ පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් පිළිතුරක් අපිට ලැබුණේ නැහැ. අපි ඒ නිසා අරගලය කළා. අරගලයට පිළිතුර මර්ධනය. එහෙමනම් අපි ලෑස්ති මර්ධනයට පිළිතුර වර්ජනය හැටියට ක්‍රියාත්මක කරන්න. අරගලයට පිළිතුර මර්ධනය නම් මර්ධනයට පිළිතුර වර්ජනය. මේක තමයි අපේ මූලික පරමාර්ථය. ඊළඟට පහුගිය දවසක කැබිනට් මණ්ඩලය තීන්දුවක් කරන් තියෙනවා මාර්ගගත අධ්‍යාපනය අධීක්ෂණය කරන්න. සතියකට සැරයක් ගුරුවරයාගෙන් වාර්තාවක් ඇඳවන්න. මේ වගේ ස්වේච්ඡාවෙන් ගුරුවරයා විදුහල්පතිවරයා එකතු වෙලා කරන මාර්ගගත අධ්‍යාපනය පීඩාවකට ලක් කරන්න ගුරුවරයා සහ විදුහල්පතිවරයා කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. මෙන්න මේකට එරෙහිව ඊළඟට මේ අරගල බිමේ හිටපු අපේ සටන් නායකයෝ, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ, සමාජ ක්‍රියාකාරිකයෝ, ගුරු නායකයෝ අත්අඩංගුවට අරගෙන අනීතික විදියට අත්අඩංගුවට අරගෙන ඒ අයව නිරෝධායන නීතියේ මුවාවෙන් කඳවුරුගත කරන්න කටයුතු කරලා තියෙනවා. මෙන්න මේකට විරුද්ධව ඕනම කෙනෙකුට භාෂණයේ නිදහස තියෙන්නට ඕනි. රැස්වීමේ නිදහස තියෙන්නට ඕනි. Tamanගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්නට ඕනි. මේ නිදහස අහුරන්නට නීතියකින් තොරව කටයුතු කරලා තියෙනවා. මෙන්න මේකට එරෙහිව අධ්‍යාපනය ඇතුළු සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ කාට හරි හිංසාවක් කරනවා නම් පීඩාවක් කරනවා නම් මෙන්න මේ භාෂණයේ නිදහසට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විරුද්ධව එතනදී අපි කොන්දේසි විරහිතව සියලු වෘත්තීය සමිති එකතු වෙනවා, එකඟ වෙනවා, එක තැනක ඉන්නවා, එක මිටක ඉන්නවා. මෙන්න මේ කාරණා පදනම් කරගෙන තමයි අපි මේ වර්ජන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නේ.
මේ වර්ජන ක්‍රියාදාමයේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් කාලයක් අපිට පිළිතුරු නොදුන්න ප්‍රශ්නවලට රජය දැන් හරි පිළිතුරු දෙන්න පටන් ගනී කියලා. එහෙම පටන් ගත්තේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේක මෙතනින් එහාට පවත්වාගෙන යන්න. හෙට දින ආරම්භ වෙන්නේ ඔන්ලයින් වර්ජනය. මෙතනින් එහාට උසස් පෙළ ඉල්ලුම් පත්‍ර යොමු නොකිරීම, ඒ වගේම හැඳුනුම්පත් සකස් නොකිරීම වගේ තව ක්‍රියාදාමයන් රාශියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. රටේ බොහෝ දෙනා හිතාගෙන හිටියට මේ කාල සීමාවේ ගුරුවරු විදුහල්පතිවරු ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා. එහෙම නැහැ. ගුරුවරු විදුහල්පතිවරු විශාල වැඩ කොටසක් කරනවා. ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනය කරන අතරේ විදුහල්පතිවරු තමන්ගේ ඉස්කෝලේ දවස ගානේ අවශ්‍ය දේවල් ටික සිදු කරනවා. බොහෝ විදුහල්පතිවරු එන්දිර නීතිය තිබුණත්, නිරෝධායන නීති තිබුණත් පාසලට ඇවිල්ලා රාජකාරී කටයුතු කළා පහුගිය කාලෙත්. අදත් ඒ දේ එහෙමම කරනවා. එතකොට මෙන්න මේ රාජකාරී කටයුතුත් නතර කිරීම පිළිබඳ ඉස්සරහට අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. මේ තීන්දුව එක සංගමයක්, එක පුද්ගලයෙක් ගන්න තීන්දුවක් නෙවෙයි. මා පෙර කී වාසේ රටේ සමස්ත වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨයම අධ්‍යාපනයේ වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨයම එකතු වෙලා ගන්න ඒකමතික තීන්දුවක්. ඉතින් අපි බල කරලා සිටින්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට කරුණා කරලා අපේ මේ ප්‍රශ්න ටිකට පිළිතුරු දෙන්න. ඒ අතරේ පහුගිය දවසක අලුත් චක්‍රලේඛයක් නිකුත් කළා. එක පන්තියක ළමයි සීමාව 35 සිට 40 දක්වා ඉහළ දාන්න. මෙතනත් ඊටාම විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා අපේ රටේ දරුවන්ට. එක පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව ළමයි 35 ඉඳලා 40 දක්වා වැඩි කළාම අවුරුදු 5ක් ඇතුළත රටේ පාසල් 3000ක් වහන්න පුළුවන්කම තියෙනවා. ළමයි 50-100ත් අතර පාසල් 1498ක් ලංකාවේ තියෙනවා. ළමයි 100ත් 200ත් අතර තවත් 1467ක් පාසල් තියෙනවා. මෙන්න මේ පාසල් ටික වහලා දාන්න පුළුවන්කම තියෙනවා අවුරුදු 5ක් ඇතුළත. ඒ වගේම තමයි අපි දන්නවා, තමුන්නාන්සලා කවුරුත් දන්නවා කොතලාවල පනත ඉතාම භයානක පනතක්. මේ පනත හරහා අවශ්‍යතා කීපයක් ඉෂ්ට කරගන්න මේ අය උත්සාහ කරනවා. අධ්‍යාපනයේ පෞද්ගලීකරණයට ලක් කරනවා, අධ්‍යාපනයේ මිලිටරිකරණයට පත් කරනවා. ඒ වගේම තවත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉතා වේගෙන් කටයුතු කරගෙන යනවා අධ්‍යාපනයේ දේශපාලනීකරණයට ලක් කරන්නට. මෙන්න මේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණයට ලක් කරනවාට, අධ්‍යාපනයේ දේශපාලනීකරණයට ලක් කරනවාට, අධ්‍යාපනයේ මිලිටරිකරණයට පත් කරනවාට විරුද්ධව තමයි අපි මේ වර්ජනය මෙතනින් එහාට ක්‍රියාත්මක කරන්නේ. එතකොට මෙන්න මේ හේතු කාරණා කීපය නිසාම අපි මේ වර්ජනය ක්‍රියාත්මක කරන බව මේ රටේ සමස්ත පුරවැසියන්ට වගේ අපේ ආදරණීය දුවා දරුවන්ට අපි මතක් කරන්නට ඕනේ. ඉතින් එහෙමනම් අපේ විශේෂයෙන්ම මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරනවා ගුරුවරුන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් මේ සටනට ඔබේ සම්පූර්ණ සහාය දෙන්න. විශාල පිරිසක් මේ වෙනකොටත් සහයෝගය ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. එහෙමනම් මේ වර්ජනය ඊටාම සාර්ථක විදියට ඉස්සරහට යන බව අපිට කියන්නට ඕනේ. එතනින් එහාට අපි බලමු හෙට අනිද්දා ඊළඟ ක්‍රියාමාර්ග මොනවද සිද්ධ වෙන්නේ කියලා. බොහොම ස්තුතියි. නිමල් මුදුන්කොටුව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමේ සභාපති. මම දයාරත්න පටමැදි ප්‍රධාන ලේකම් පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය. මම දයාරත්න පටමැදි ලේකම් පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය. හෙට දින ගුරු විදුහල්පති අරගලයේ ආසන්නම තේරීම මාර්ගගත අධ්‍යාපන ක්‍රමයෙන් ඔන්ලයින් වලින් ගුරුවරු විදුහල්පතිවරු ඉවත් වීම. මේ සඳහා ආසන්නම පදනම සැපයුවේ ආණ්ඩුව විසින්. මෙරට සිවිල් ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න පියවර ගැනීමත් සමග තමයි මේ ආසන්නම ක්‍රියාමාර්ගය අපට තෝරන්න සිද්ධ වුණේ. අපි මේ ක්‍රියාමාර්ගයෙන් මේ අරගලය නතර කරන්න සූදානම් නැහැ. මින්පසු අවස්ථාවේ හැටියට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාකච්ඡා කළා. මේ රටේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ හදගැස්ම හඳුනගෙන තව තවත් ක්‍රියාමාර්ග තෝරන්න සූදානම්. වර්තමාන රජය මාර්ගගත අධ්‍යාපනය කැබිනට් තීන්දුවක් මගින් නීතිගත කරන්න උත්සාහ දැරුවත් අපි ගුරුවරු හැටියට හැම අවස්ථාවකදීම පෙනී ඉන්නේ
අපේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරුවන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ඇත්තටම මේ ආණ්ඩුව කියන්න කලින් පාසල් වල අපේ ගුරුවරු ඔන්ලයින් ක්‍රමය මාර්ගගත ක්‍රමය භාවිතා කරා. මේ වසංගත රෝගී තත්ත්වය ආරම්භයත් සමගම ගුරුවරු මාර්ගගත අධ්‍යාපනයේ නිරත වුණා. හැබැයි අපේ ගුරුවරුන්ට කිසිදු පහසුකමක් රජය මගින් ලබා දුන්නේ නැහැ. අපි දන්නවා අපේ පාසල් ගුරුවරු ඊටාම අඩු වැටුපක් ලබමින් ඒ වැටුපෙන් අදාළ උපකරණ මිලදී ගනිමින් දුෂ්කර තත්ත්වයක් යටතේ තමයි මේ කටයුත්ත සිදු කරගෙන ගියේ. අනිත් පැත්තෙන් අපේ දරුවෝ හැමතැනටම පහසුකම් නැති නිසා ගස්ගල් උඩ නැගලා දෙහෙවින්ම බාධක මැද්දේ අධ්‍යාපනයට එකතු වුණා. හැබැයි අපි අදත් දන්නවා මේ කොළඹ ප්‍රදේශයේ දරුවන් පවා පාසලක පන්ති කාමරයක සිටින 30-40ක් වන දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් නැති නිසා එයින් හැරිලා තියෙන බව. එක ගෙදරක ළමයි 3-4 දෙනෙක් ඉන්නවා නම් කොහොමද ඒ අයට මේ සඳහා ස්මාර්ට් දුරකථන ලබා දෙන්නේ දෙමව්පියෙක්? එක දුරකථනයයි බොහෝ විට තියෙන්නේ දරුවෝ 3 දෙනෙක් කොහොමද ඒකෙන් අධ්‍යාපනය ලබන්නේ? ඒක එක පැත්තක ඛේදවාචකයක්. ඒ පහසුකනුත් දරුවන්ගේ පැත්තෙන් බැලුවාම ඊටාම දුෂ්කර තාමද්දේ සිදුවන දෙයක්. මේ தত্ত্বය තවදුරටත් රජයේ පහසුකම් සලසන්නේ නැතුව බලහත්කාරයෙන් ගෙන යන්න උත්සාහ දැරුවොත් මෙරට පාසල් දරු දැරියන් අති විශාල සංඛ්‍යාවක් මේ අධ්‍යාපනයෙන් ගිලිහිලා යන්න පුළුවන්. දැනටත් පාසල් වලින් ගිලිහෙන සාමාන්‍ය තත්ත්වයට යටතේ වුණත් පාසල් වලින් ආර්ථික හේතු මත විවිධ හේතු මත ගිලිහෙන ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටිනවා. දැන් මේ තත්ත්වය තුල බරපතල වශයෙන් රටේ පාසල් වල අධ්‍යාපනයෙන් ගිලිහි යෑමේ ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්. ඒක එක පැත්තක්. තවත් පැත්තක් මේකට විධිමත් වැඩපිළිවෙලක් නැත්නම් රජයේ මේකට ගුරුවරුන්ට පහසුකම් සලසන්නේ නැත්නම් ඒ පැත්තෙන් සලකලා බැලුවාම දැන් ඇත්තටම අපි පුදුම වෙනවා. එක වසර දෙක වසර වගේ සමහරලාට පාසලට එක දවසයි දෙකයි ගිහිල්ලා තියෙන්නේ. පාසල් පරිසරය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න උත්සාහ දරනවා. කාලයක් යනකොට මේ රටේ පාසල් දරුවෝ මානසික ආබාධ වලින් පෙළෙන පිරිසක් බවට උවත් පත් වෙන්න පුළුවන්. ආණ්ඩුව මේකේ ලාභය ගැන හිතනෝ මිසක් දරුවන්ගේ පැත්තෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කළා නැහැ. මේක කොහොමද දරුවන්ට බලපාන්නේ අපේ අනාගත පරපුරට බලපාන්නේ කියලා. කොහොම වුණත් අපි තීරණයක් කරගත්තා මර්ධනයට ගුරුවරුන්ගේ ගැටලු වලට ඇහුම්කන් නොදීමට ගුරු වැටුප් විෂමතාවයට එරෙහිව හෙට දින ආරම්භ කරන මේ වර්ජන ක්‍රියාවලිය අලුත් මාවත් ඔස්සේ ඉදිරියට ගෙන යන්න මේ රටේ දෙමව්පිය වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ගුරු පරපුර වෙනුවෙන් ඒ සඳහා අපි ආයාචනය කරනෝ මේ රටේ ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට එක් වෙන්න රොක් වෙන්න මේ ක්‍රියාමාර්ගය සාර්ථක කරන්න රජයේ මර්ධනය පරාජය කරමු. ගුරුවරුන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිමු. සැමට අධ්‍යාපනය ලබා දෙන
සමාජයක් බිහි කරමු කියන පණිවිඩය දෙමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. මම වසන්ත වීරකොඩි මම විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමේ ලේකම් වශයෙන් කටයුතු කරන්නේ. අද පාසල් පද්ධතිය විශාල අර්බුදයකට ගිහිලා තියෙනවා. ගුරුවරුන්ගේ පැත්තෙන් වගේම දෙමව්පියන්ගේ පැත්තෙන් දරුවන්ගේ පැත්තෙන් හැම පැත්තෙම මේ ගැටලුව උග්‍ර වෙලා තියෙන්නේ. ගුරුවරුන්ට විශාල කරදරයක් වෙලා තියෙනවා මේ වැඩසටහන. ඒකම දරුවන් විශාල මානසික ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. දෙමව්පියන් තමන්ට මෙම ඔන්ලයින් ක්‍රමවේදයට අනුව දරුවන්ට ඉගැන්වීමට පහසුකම් සැලසීමට අපහසුාවක් ඇති කරගෙන තියෙනවා. ආර්ථික ගැටලු, සිග්නල් නැති ගැටලු වගේ ඒවා. ඒ අනුව බලනකොට ළමයි විශාල ප්‍රමාණයක් අර්බුදයකට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපි මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා. පළමුවෙන්ම ගුරු විදුහල්පතිවරුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න, ඊළඟට මේ දෙමව්පියන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕනේ පහසුකම් සපයන්න. නමුත් ඒකක්වත් කළේ නැහැ. දැන් අපි ඉවසලා සියලුම සංගම් ඒකාබද්ධව විදුහල්පතිවරු, ගුරුවරු සියලු දෙනා ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයට යන්න තීන්දුව කළා හෙට සිට. ඒ අනුව අපි මේක දරුවන් වෙනුවෙන් කරන අකටයුත්තක් නෙවෙයි. මෙය නිසිසේ කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි නිරන්තරයෙන්ම මේ දරුවන් වෙනුවෙන් මේ අධ්‍යාපන කටයුතු ඒ පහසුකම් සැලසුණු වහාම සිදු කිරීමට සැදී පැහැදී සිටිනවා. රජය කඩිනමින්ම මේ කටයුත්ත සිදු කරනු ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපි ඉදිරියේදී මේ සම්බන්ධ පියවරක් ගැනීමට අපොහසත් වුවොත් ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමටද සිදුවන බව දැනුම් දෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. நான் செல்வகுமார், மக்கள் ஆசிரியர் சங்கத்தின் மத்திய குழு உறுப்பினர், அதோடு கல்வியின் புதிய தொழிற்சங்கங்களின் சக்தியின் இணைந்த தொழிற்சங்கம் ஒன்றின் உறுப்பினர். முதலாவது விடயமாக கடந்த சில தினங்களுக்கு முன்பு கொழும்பில் கல்வி உரிமைக்காக இடம்பெற்ற போராட்டத்திலே பங்கு பற்றியிருந்த இலங்கை ஆசிரியர் சங்கத்தின் தலைவர் தோழர் ஜோசப் ஸ்டாலின் அவர்களையும் மற்றும் சமூக செயற்பாட்டாளர்களையும் இந்த அரசாங்கம் எவ்வாறு கையாண்டது, அடக்குமுறையுடன் கூடிய ஜனநாயக விரோதமாக அவர்களை அந்த போராட்டத்தை ஒடுக்கி அவர்களை எந்தவித அடிப்படையுமின்றி தற்பொழுது கைது செய்து வைத்திருக்கின்றார்கள். அது மிகவும் மோசமான ஒரு ஜனநாயக அடக்குமுறையை இங்கு காட்டுகிறது. எனவே கல்வியின் புதிய தொழிற்சங்கங்களின் சக்தி என்ற அடிப்படையிலே இந்த அரசாங்கத்திற்கு நாங்கள் இந்த நிகழ்வையிட்டு எமது வன்மையான கண்டனங்களை தெரிவித்துக் கொள்கின்றோம். நீதிமன்ற உத்தரவினையும் மீறி இந்த அரசாங்கம் நடந்து கொண்டிருக்கின்றது. எனவே அதனை நாங்கள் ஒரு கடத்தலாகவே பார்க்கின்றோம். கல்வி உரிமைக்காக போராடும் எடுக்கப்படும் தொழிற்சங்க நடவடிக்கைகள் அனைத்தையும் ஒடுக்குவதற்கான ஒரு ஆரம்பகட்ட நடவடிக்கையே இது என நாங்கள் காண்கின்றோம். இந்த விடயத்தில் எமது வன்மையான கண்டனங்களை நாங்கள் பதிவு செய்கின்றோம். அடுத்ததாக கொத்தலாவல சட்டமூலம் கல்வியை தனியார் மயப்படுத்துவதற்கும் அத்தோடு இராணுவமயப்படுத்தலுக்கும் இந்த அரசாங்கம் சுகாதாரத்துறையினை இராணுவமயப்படுத்தி வருகின்றது.
அதேபோல் இந்த கல்வியினையும் எஞ்சி இருக்கின்ற இந்த கல்வியினையும் இராணுவமயப்படுத்தலுக்கும் தனியார் மயப்படுத்துவதற்குமான ஒரு செயற்பாடாகவே அந்த கொத்தலாவல சட்டமூலம் அமைய இருக்கின்றது. எனவே இந்த அரசாங்கத்துக்கு நாங்கள் சொல்கின்றோம், எமது இனிவரும் பரம்பரைக்குரிய அந்த கல்வி உரிமையை தடுக்கும் செயற்பாடுகளை சட்டமூலங்களை நீங்கள் மேற்கொள்வீர்களானால் நாங்கள் இங்கு பல்வேறு வகையான தளத்தில் இருக்கின்ற தொழிற்சங்கங்கள் இங்கே இணைந்திருக்கின்றோம். எங்களது தொழிற்சங்கத்தின் பலத்தினை காட்டுவோமானால் உங்களால் அதனை தாங்கிக் கொள்ள முடியாது. அத்தோடு எனவே அந்த சட்டமூலத்தினை கிழித்தெறியும்படி நாங்கள் இந்த அரசாங்கத்திற்கு உத்தரவிடுகின்றோம். அத்தோடு இலவச கல்வி வழங்க வேண்டிய பொறுப்பு இந்த அரசாங்கத்திற்கு இருக்கின்றது. வெறுமனே ஆன்லைன் கல்வி திட்டம் என்ற அறிவிப்பின் பேரில் வெறும் 25% மாணவர்களே பயன்பெறும் ஒரு முறையினை தனது பாடத்திட்டத்தினை நிறைவு செய்து பரீட்சைக்கு தயார்படுத்தும் முகமாக இந்த அரசாங்கம் மேற்கொண்டு வருகிறது. 75% மாணவர்களுக்கு இந்த வாய்ப்பு இல்லை. அவர்களுக்கு போன் வசதி இல்லை. அவ்வாறு போன் வசதி உள்ள குடும்பங்களிலே 3-4 மாணவர்கள் இருக்கும் பட்சத்தில் அந்த மாணவர்களுக்கான அந்த கல்வி வாய்ப்பு இல்லாமல் போகின்றது. அத்தோடு இதனை கற்பிக்கும் ஆசிரியர்களுக்கும் இதனை இந்த ஆன்லைன் கற்பித்தலை மேற்கொள்வதற்கான எந்தவித அடிப்படையையும் இந்த அரசாங்கம் செய்து கொடுத்ததில்லை. அது சார்பாக தொழிற்சங்கங்கள் வலியுறுத்தி வந்த போதிலும் வெறும் கடன் முறையில் லேப்டாப் மடிகணனிகளையும் தொலைபேசிகளையும் வழங்குவதாக இந்த வக்கற்ற அரசாங்கம் கூறியிருக்கின்றது. இவர்களது பிச்சை காசே எங்கள் ஆசிரியர்களுக்கு தேவையில்லை. அத்தோடு இந்த ஆன்லைன் கல்வி முறை மூலம் மாணவர்களுக்கு ஏற்படுகின்ற உடல் ரீதியான பிரச்சனைகள் தொடர்பான எந்தவித ஆராய்ச்சிகளையோ அல்லது ஆய்வுகளையோ இந்த அரசாங்கம் இதுவரை மேற்கொள்ளவில்லை. ஆனால் விசேட வைத்திய நிபுணர்கள் இது தொடர்பாக எச்சரிக்கின்றார்கள். மாணவர்களின் கண் பாதிக்கப்படுகிறது, காது பாதிக்கப்படுகிறது, அவர்கள் மன அழுத்தத்துக்கு உட்படுகின்றார்கள். தரம் 1 மாணவர்கள் முதல் தரம் 13 உயர்தர வகுப்பு மாணவர்கள் வரை அனைவருக்கும் இந்த ஆன்லைன் சிஸ்டத்தை நடைமுறைப்படுத்த சொல்லி அரசாங்கம் வற்புறுத்துகிறது. இது வெறும் அரசாங்கத்தின் பொறுப்பற்ற செயல் என இதனையும் நாங்கள் கண்டிக்கின்றோம். எனவே அடுத்ததாக இந்த ஆன்லைன் கல்வி முறையினை ஆசிரியர்கள் மிகுந்த குறைந்த சம்பளத்தை பெற்றுக்கொண்டு தங்களது பணத்திலேயே டேட்டா மற்றும் நேரத்தையும் ஒதுக்கி கற்பிக்கின்றார்கள். அந்த சமயத்திலே இந்த கல்வி அதிகாரிகள் அவர்களிடம் நடைமுறைப்படுத்தப்படும் கற்பித்தல்களுக்கான நேர அட்டவணையையும் எவ்வளவு கற்பித்திருக்கிறீர்கள் என்ற விடயங்களையும் அதிகாரிகள் மூலம் இந்த அரசாங்கம் பெற்றுக்கொண்டு கொள்கிறது. நாங்கள் இதனை வன்மையாக கண்டிக்கின்றோம். எங்களது பணத்தில் எங்களது தொலைபேசியில் நாங்கள் மேலதிகமாக எங்களது சுயவிருப்பின் பேரில் நாங்கள் கற்பிக்கும் இந்த விடயங்களுக்கு நாங்கள் எதற்காக எந்தவித வசதியை ஏற்படுத்தி கொடுக்காத இந்த அரசாங்கத்திற்கும் அதிகாரிகளுக்கும் நாங்கள் ஆசிரியர்கள் எதற்காக இதனை நாங்கள் அவர்களுக்கு காட்ட வேண்டும்? எனவே அந்த விடயத்திலும் நாங்கள் எமது வன்மையான கண்டனங்களை தெரிவித்துக் கொள்கின்றோம். வெறும் 25% மாணவர்களே பயன்பெறும் இந்த ஆன்லைன் கல்வி முறையில் அடுத்ததாக இவர்கள் பரீட்சைக்கு 100% மாணவர்களை கொண்டு வந்து நிறுத்தப் போகின்றார்கள். ஆகவே பாரபட்சமாக்கப்பட்ட 75% மாணவர்களுக்காக நாங்கள் குரல் கொடுப்பதற்காக நாங்கள் இங்கே இணைந்திருக்கின்றோம். இதற்கான மாற்று திட்டம் எதனையும் இதுவரை இந்த அரசாங்கம் முன்னெடுக்கவில்லை. எனவே எங்களது கல்வி உரிமைகளுக்காக, எங்களது மாணவர்களின் கல்வி உரிமைக்காக, ஆசிரியர்களின் உரிமைகளுக்காக நாங்கள் எடுத்து வைக்கின்ற தொழிற்சங்க போராட்டங்களுக்கு இந்த அரசாங்கம் பதிலடி கொடுக்கும் என்றால், அதனை இந்த இராணுவ அல்லது போலீஸ் அராஜகத்தால் தடுத்து நிறுத்தும் என்றால், எங்களது ஆசிரியர்களின் பலத்தையும் இலங்கையில் உள்ள கிட்டத்தட்ட 2,50,000 ஆசிரியர்களும் எங்களுடன் கரம் சேர்த்திருக்கின்றார்கள் இந்த விடயத்திலே. ஆகவே அத்தனை ஆசிரியர் பலத்தையும் அதிபர்களின் பலத்தையும் ஒன்று திரட்டி இந்த அரசாங்கத்துக்கு நாங்கள் நல்ல ஒரு பாடத்தினை நாளையிலிருந்து கற்பிக்க இருக்கின்றோம். ஆசிரியர்கள் மாணவர்களுக்கு மட்டுமல்ல, எங்களது உரிமைகளுக்கு எதிராக நிற்கின்ற அதிகாரிகளோ அல்லது அமைச்சர்களோ அல்லது இந்த நாட்டின்
பிரதான தலைவர்களோ யாராக இருந்தாலும் அதற்கான பதிலடியை நாங்கள் கொடுத்தே தீர்வோம் என்பதில் உறுதியாக இருக்கின்றோம். எனவே பெற்றோர்களே, ஆசிரியர்களே, அதிபர்களே, நாளையிலிருந்து நாங்கள் தொடர இருக்கின்ற எங்களது அந்த ஆன்லைன் கற்பித்தல் நிறுத்தலுக்கான போராட்டத்திலே நாங்கள் மிகவும் முக்கியமாக மாணவர்களையும் அவர்களது எதிர்கால கல்வி உரிமையையும் அவர்களுக்கு இந்த ஆன்லைன் கற்பித்தலினால் ஏற்பட இருக்கின்ற பாரதூரங்களையும் விளங்கிக் கொண்டவர்களாகத்தான் நாங்கள் நாளையில் இருந்து இந்த போராட்டங்களை தொடங்க இருக்கின்றோம். எனவே பெற்றோர்களாகிய உங்களது ஒத்துழைப்பு எமக்கு வேண்டும், அதிபர்களாகிய உங்களது ஒத்துழைப்பு எமக்கு வேண்டும். எனவே இந்த ஆசிரியர்களின் போராட்டத்தில் உங்கள் அனைவரையும் இணைந்து கொள்ளுமாறு அன்போடு கேட்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். මම ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න. හෙට දිනේ මාර්ගගත අධ්‍යාපන කටයුතු වලින් ගුරුවරුන් ඈත්වීම සඳහා, ඒ කියන්නේ වර්ධනය කිරීම සඳහා, මාර්ගගත අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම සඳහා සූදානමක් තියෙනවා. ගුරුවරු මාර්ගගත අධ්‍යාපන කටයුතු වර්ධනය කරන්නේ හේතු දෙකක් මුල් කරගෙන. පළවෙනි හේතුව තමයි නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා පොතලාවල අධ්‍යාපන පනත හරහා අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව සටන් කරපු ගුරු නායකයින් අනීතික ලෙස බන්ධනාගත කිරීම විරෝධය පළ කිරීම. අනීතික ලෙස බන්ධනාගාරගත කිරීමට විරෝධය පළ කිරීම. දෙවෙනි කාරණාව තමයි අපගේ වැටුප් විෂපතා ගැටලුව විසඳන්නේ නැතිව ගුරුවරුන්ගේ සටන් මර්ධනය කරමින්, ගුරුවරුන්ට හිරිහැර කරමින්, ගුරුවරුන් මත බරපතවමින් කටයුතු කිරීමට එරෙහි වී. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මේ මොහොතේ ආණ්ඩුවට තමන්ගේ ආර්ථික පිළිවෙතේ තියෙන දුර්වලතාවය නිසාම රටේ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. මේ අර්බුදයට විසඳුම හොයන්නේ අර්බුදයට තුල පීඩනයට පත්වන ජනතාව, සංවිධාන, ගුරුවරු පාරට බහිනකොට ඒ අය මර්ධනය කිරීම. ඒ මර්ධනයට විරුද්ධව තමයි අපි හෙට දිනේ මාර්ගගත අධ්‍යාපන කටයුතු වලින් ඈත් වෙන්නේ. මේ මාර්ගගත අධ්‍යාපන කටයුතු කොයිතරම් හානිකරද කියනවා නම් ගුරුවරයාට පමණක් නෙමෙයි ශිෂ්‍යයින්ටත් හානිකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පෞල් අර්බුද ඇති වෙලා තියෙනවා මාර්ගගත අධ්‍යාපනය නිසා. ශිෂ්‍යයින්ගේ දුස්ත්‍යාබාධිත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. මානසික පීඩනය වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පෞල් අතර, පෞලේ දරුවන් අතර ආරවුල්, පෞල් දරුවන් හා දෙමාපියන් අතර ආරවුල් මේ නිසා ඇති වෙලා තියෙනවා. මේ කිසිවකට විසඳුමක් ලබා දීම සඳහා රජයට කිසිම වැඩපිළිවෙලක් නැහැ. අඩුම වශයෙන් මාර්ගගත අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ගුරුවරු පුහුණු කිරීමක් කරලා නැහැ. ශිෂ්‍යයින්ට හා ගුරුවරුන්ට ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබා දීලා නැහැ. ඒ විතරක් නෙමෙයි. මේ සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් ලබා දීලා නැහැ. ඒ නිසා ලංකාවේ දරුවන්ගෙන් 60%කට තවමත් මාර්ගගත අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. එතකොට ඇති හැකි 40%ක් පමණ වන දරුවන්ට විතරයි මාර්ගගත අධ්‍යාපනය හිමි වෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල පවා සංනිවේදන පහසුකම් නැහැ. මේවට පිළියම් යොදීමට ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ. ඒ නිසා මේ මාර්ගගත අධ්‍යාපන කටයුතු වලින් ගුරුවරු ඈත් වෙන්නේ ශිෂ්‍යයෝ ගැනත් හිතලා, දෙමව්පියන් ගැන හිතලා. ඒ විතරක් නෙමෙයි ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැනත් හිතලා. ගුරුවරුන්ට අද
තමන්ගේ අතින් වියදම් කරගෙන තමයි මේ කටයුත්තේ දෙන්න වෙලා තියෙන්නේ. ගුරුවරු එක කැමැත්තෙන් කළේ. ස්වේච්ඡාවෙන් කරපු මේ දෙයට අද ආණ්ඩුව බලපෑම් කරලා තියෙනවා. කොච්චර කරනවද? වාර්තා එවන්න, සතියකට වාර්තා, මාසික වාර්තා එවන්න කියලා. එහෙම ඉල්ලන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. මේක අනුන්ගේ දානේ ගෙදර අඩුපාඩු කියනවා වගේ වැඩක්. අඩුපාඩු හොයනවා වගේ වැඩක් මේක ආණ්ඩුව කරන්නේ. ආණ්ඩුවට සීලාචාර ආණ්ඩුවකට, සීලාචාර අධ්‍යාපන අමාත්‍යාංශයකට, සීලාචාර නිලධාරියෙකුට යුතුයකමක් නැහැ ගුරුවරු කරන මාර්ගගත අධ්‍යාපන කටයුතු වල ඇගීම් කිරීමට හෝ ඒවා ගැන පරීක්ෂා කිරීමට, ඒවා ගැන වාර්තා ඉල්ලීමට කිසිම අයිතියක් ඇත්තේ නැහැ. ඒ නිසා ගුරුවරු මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් වීම නිසා ගුරුවරුන්ට කිසිම හිරිහැරයක් වෙන්නේ නැහැ. තමන්ට දුරකථනයක් නැහැ, තමන්ට පරිගණකයක් නැහැ, තමන්ට අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ නිසා මාර්ගගත අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න ඕනකමක් නැහැ. එසේ තිබියදී ගුරුවරු ස්වේච්ඡාවෙන් කරන්නේ. ඒ නිසා අපි ගුරුවරුන්ට කියනවා ඔබට කිසිම හිරිහැරයක් කිරීමට කිසිම බලධාරියෙකුට අයිතියක් හෝ හැකියාවක් නැහැ ඔබ මාර්ගගත අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වුණාට. ඒ නිසා ඔබ බිය නැතුව මේ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව, වැටුප් කප්පාදුවට එරෙහිව, වැටුප් විසමතා ඉවත් නොකිරීමට විරුද්ධව ඔබ මාර්ගගත අධ්‍යාපන කටයුතු වලින් හෙට සිට ඉවත් වෙන්න. ස්තුතියි. සන්ත ධර්මසිරි මම වසන්ත ධර්මසිරි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමේ ලේකම්. මේ වෙන විට අධ්‍යාපන බලධාරීන් රජය ඊටාම නරක විදියට සමාජ ක්‍රියාකාරීන් ගුරු නායකයින් අත්අඩංගුවට ගනිමින් මේ රටේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ අසාධාරණයට අයුක්තියට විරුද්ධව නැගෙමින් පවතින රැල්ල මර්ධනය කරන්න සූදානම් වෙනවා. අපි හෙටින් පටන් ගන්න ඔන්ලයින් වර්ජනය හරහා මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට පැහැදිලි පණිවිඩයක් දෙනවා. අපි සූදානම් ඔබේ මර්ධනයට වර්ජනයෙන් උත්තර දෙන්න කියලා. අපි සූදානම් ඔබේ මර්ධනයට වර්ජනයෙන් උත්තර දෙන්න කියලා. නිසා අපි ආණ්ඩුවට පැහැදිලිව කියනවා ඔබගේ ওই දිගින් දිගට ගෙන එන මර්ධනය වහාම අකුල ගන්න. වහාම අකුල ගන්න. එහෙම අකුල ගත්තේ නැත්නම් අපි මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු විතරක් නෙවෙයි මේ රටේ දෙමව්පියොත් අවශ්‍ය වුණොත් බල ගන්නවන්න, ඒ බල ගන්නලා ඔබේ ඒ මර්ධන ක්‍රියාදාමය පරාජය කරන්න සූදානම් කියන පැහැදිලි අනතුරු වැඟීම පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා. අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ කොවිඩ් වකවානුව තුල කිසිදු වැඩපිළිවෙලක් තිබුණේ නැහැ මේ රටේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න. කිසිදු වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ වැඩපිළිවෙලක් නොතිබුණා විතරක් නෙමෙයි මේ පහුගිය 5 වෙනිදා මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ රටේ අමාත්‍ය මණ්ඩලයට මේ GL පීරිස් සමිතිවරයා නිදියගෙන හිටපු GL පීරිස් සමිතිවරයා කියනවා ගෘහස්ත ක්‍රියාකාරකම් තුලින් මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් කරන්න තමන් සූදානම්. ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය පතනවා. මේ රටේ මේ වියත්මගේ අමාත්‍යවරු අන්න ඒකට අනුමැතිය දෙනවා. මේ ගුරුවරු ස්වේච්ඡාවෙන් කරන ලද මේ ක්‍රියාවලියට අනුමැතිය දීලා එක එක වගකීම් කලාප බලධාරීන්ට, පළාත් බලධාරීන්ට පවරනවා. මේක අධීක්ෂණය කරන්න, මේක වාර්තා ඉදිරිපත් කරන්න මේ වගේ පවරනවා. අපේ මේ සහෝදරු කිව්වාගේ මේ වන විට සමස්ත පාසල් පද්ධතියෙන් ගිලිහිච්ච මේ දරුවෝ සියලු දෙනා ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනයට හසු වෙලා නැහැ. මේ හසු වෙලා නැති දරුවන්ගේ ප්‍රගතිය වාර්තා කරන්න, සතියක් පුරා වාර්තා කරන්න ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල තීරණරා බලපෑම් කරනවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මෙවැනි මෝඩ වැඩ කරමින් මේ කරන්න යන මර්ධනය, මේකත් මේ ගුරුවරුන් පිට බලය පැටවීමක්, බලහත්කාරය පැටවීමක්. මේ මර්ධනයට අපි සූදානම් මුණ දෙන්න. අපේ වැටුප් පිළිබඳ අරගලයක් තියෙනවා. මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය වර්ජනයෙන් පස්සේ එළඹෙන පළමු පැයේ පාසල් පටන් ගන්න පළමු පැයේ අපි ඒ සඳහා වූ දැවැන්ත වර්ජන ක්‍රියාවලියකට යාමේ අදිෂ්ඨානයේ ඇතිව අපි හෙට ආරම්භ කරන වර්ජන ක්‍රියාවලිය ඔන්ලයින් වර්ජන ක්‍රියාවලිය මුළුමනින් සාර්ථක කරගන්නවා කියන පණිවිඩය ලබා දෙනවා. බොහොම ස්තුතියි. ඔයාලා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
හෙටින් ආරම්භ කරන මාර්ගගත ඉගැන්වීමෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය නැවත අපි විසින් දැනුම් දෙන තුරු අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කියනවා නිශ්චිත දිනේ ආණ්ඩුව මර්ධනය නතර කරන්නේ යම් දිනයකද අපේ වැටුප් අරගලයට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන්න පිළිගත හැකි සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන්නේ යම් තැනකද ආන්න ඒ තැන දක්වා අපි මේ ඉවත්වීමේ ක්‍රියාදාමය මාර්ගගත ඉගැන්වීම ඉවත්වීමේ ක්‍රියාදාමය අපි ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව අගෝස්තු මාසේ පාසල් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් ආරම්භ කරන පළමු දවසේ සිට අපි පාසල් භූමිය තුල ඉන් පිටත අපි අපේ අරගලය මේ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.